සුබ දවසක් ළමයි. සුපුරුදු පරිදි අදත් අපි සාකච්ඡා කරන්න යන්නේ වෙළඳපොළ ආර්ථිකය හා සම්බන්ධ වෙළඳපොළට රජය සිදු කරන මැදිහත් වීමේ වැදගත්ම පාඩමක් වන අවම මිල සීමාකරණය පිළිබඳව. ළමයි මට කතා කරපු ආකාරය අනුව බලනකොට විශාල ගැටලු ප්‍රමාණයක් අවම මිල සීමාකරණය කියන පාඩම තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මම උත්සාහ කරනවා මේ වීඩියෝ පටය හරහා ඔබට අවම මිල සීමාකරණය තුල තියෙන ගැටලු ටික විසඳලා දීලා ඒ වගේම න්‍යායාත්මකව ගණිතමය ප්‍රවේශයක් ඔස්සේ මේ පාඩම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි සෝදානම් වෙමු අවම මිල සීමාකරණය කියන පාඩමට ප්‍රවේශ වෙන්න. මොකක්ද අවම මිල කියලා කියන්නේ? වෙළඳපොලේ භාණ්ඩයක් අලෙවි කළ යුතු අඩුම මිල රජයේ නීති මගින් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ ඔය රූපස්ථානයේ දක්වලා තියෙන විදිහට අපි හිතමු සමතුලිත මිල රුපියල් 30ක් හා සමතුලිත ප්‍රමාණය ඒකක 300ක් ලෙස ඉල්ලුම් සැපයුම් බලවේග හරහා මේ භාණ්ඩය වෙළඳ පොලේ අලෙවීමක් සිදු වෙනවා. හැබැයි රුපියල් 30කට භාණ්ඩය විකුණුවට පස්සේ ඒක නිෂ්පාදකයන්ට ප්‍රමාණවත් ආදායමක් නෙමෙයි තමන්ගේ පිරිවැය ආවරණය කරගන්න. ඒ කියන්නේ රුපියල් 30 කියන මිල නිෂ්පාදකයාට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා නිෂ්පාදකයා මැසිවිලි නගනවා රුපියල් 30ට මේ භාණ්ඩ විකුණලා අපේ ජීවිකාව කරගෙන යන්න විදියක් නැහැ. ඒ නිසා අපිට රජය විසින් සහනයක් ලබා දෙන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවක රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා ගොවියා මේ භාණ්ඩය අලෙවි කරන රුපියල් 30 රජයේ නීති ප්‍රකාරව ඊට වඩා වැඩි මිලකට අලෙවි කරන්න නීතියක් ගේනවා. එතකොට බලන්න රුපියල් 30ට තමයි වෙළඳපොළ බලවේග මත මේ භාණ්ඩයේ මෙතෙක් දවස් අලෙවි කරේ. හැබැයි රජය විසින් රුපියල් 40ට අලෙවි කිරීමට නීතියක් නියෝගයක් ප්‍රකාශයට පත් කරහොත් ආන්නේ නීතිය නියෝගය අවම මිල සීමාකරණය කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් 40ට වඩා භාණ්ඩයේ මිල අඩු වෙන්න බෑ. ඒ කියන්නේ අඩු වෙන්න ඕන 40 දක්වා විතරයි. 39ට විකුණන්න බෑ. විකිණිය යුතු අඩුම මිල රුපියල් 40යි. දැන් බලන්න නිෂ්පාදකයාගේ හිතසුව පිණිස ඔහුගේ ආදායම ඉහළ නැන්වීමේ රජයේ පිවිතුරු චේතනාවෙන් මේ විදිහට වෙළඳපොළ මිල කෘතිම ලෙස වැඩි කරාට පස්සේ ඇතිවෙන අහිතකරතා මොනවද? ඔබට පෙනී යන ওই රූපස්ථානයේ දක්වලා තියෙන විදිහට රුපියල් 30 තිබ්බ සමතුලිත මිලට වඩා ඉහළ මිලක් සඵල අවම මිලක් ලෙස නියම කරාට පස්සේ ඇතිවෙන පළවෙනිම දෝෂය ඔබට ඇස්පනා පිට සාක්ෂියක් ලෙස ඔප්පු වෙනවා. ඒ මොකද්ද? රුපියල් 30දී ඉල්ලන ප්‍රමාණය සපයන ප්‍රමාණයට සමානයි. හැබැයි රුපියල් 40දී ඔබට පේනවා ඇති ඔය කොළපාට ඉරදිගේ යනකොට ඉස්සරහට මුලින්ම හම්බ වෙන්නේ ඉල්ලුම් වක්‍රය. ඊට පස්සේ සැපයුම් වක්‍රය. රුපියල් 40 මිලකදී ඉල්ලුම් ප්‍රමාණය ඉක්මවා සැපයුම් ප්‍රමාණයක් හෙවත් අධිසැපයුමක් ඇති වෙනවා. ඒ කියන්නේ වෙළඳ පොලේ විකුණ ගන්න බැරි තොගයක් ඇති වෙනවා. අතිරික්ත තොගයක් ගොඩ ගැසෙනවා. ඒක පළවෙනිම අකාර්යක්ෂමතාවය. ඔබට පේනවා ඇති රුපියල් 40දී ඒකක
600ක් සැපෙව්වට ඒකක 200යි ඉල්ලන්නේ. ඒ අනුව ඒකක 400ක අධි සැපයුමක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි. භාණ්ඩයක් නම් මේක ප්‍රශ්නයක් නෑ. වැඩි ටික විසික් කරනවනේ. හැබැයි ප්‍රශ්නේ සේවාවක්. සේවාව සපයන්න මිනිස්සුන්. වැඩි මිනිස්සු ටික භාණ්ඩයක් වගේ විසික් කරන්න බෑ. මිනිස්සු වැඩි වෙනවා කියන්නේ සේවා විවෘතියක් ඇති වෙනවා කියන එකයි. එතකොට ඒ සේවකයෝ අරගල කරනවා. ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබට මතක ඇති කම්කරුවන් හා සම්බන්ධයෙන් අවුම්බටුපක් නියම කරාම මේ ප්‍රශ්නේ ඇති වුණා. හාම්පුතාලා සේවකයෝ ගත්තේ නෑ. සේවකයෝ ගේට්ටුව ඉස්සරහට වෙලා අපිව රැකියාවට ගන්න කියලා කියනවා. එතකොට සේවකයෝ වැඩි. හැබැයි සේවා නියුක්ත අවස්ථා අඩුයි. ඒ විතරක් නෙමෙයි. මෙවැනි අවම මිල සීමාකරණයක් තුල ගොවියා විසින්ම ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හොරට මිල අඩු කරලා විකුණනවා. Tamanට පාඩුයි. මොනවා කරන්නද? නරක කර කර විසික් කරන්නේ. නාමික ලෙස අවම මිල තියාගෙන සැබවින්ම වට්ටම් මිල ගණන් යටතේ භාණ්ඩාල විකිරීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ අධ්‍යායෝජන තත්ත්වයක් ඇති වෙනවා. කවුද අකමැති මිල වැඩි භාණ්ඩය නිෂ්පාදනය කරන්න? අධ්‍යායෝජන තත්ත්වයක් ඇති වෙනවා. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ අකාර්යක්ෂමතාවය. ඒ තමයි අවම මිල පැනවීමෙන් පස්සේ සුබ සාධන බිඳ වැටීමක් ඇති වෙනවා. අපි එහෙනම් සාකච්ඡා කරමු කොහොමද සුබ සාධන බිඳ වැටීම නිර්මාණය වෙන්නේ කියලා. රූපස්ථානයේ හැටියට සමතුලිත මිල රුපියල් 30යි. ඔබ කවුරුත් දන්නවා සමතුලිත මිලට ඉහළ තියෙන ඔය කහපාට ශේෂ්ත්‍ර ඵලය මගින් නිරූපණය කරන කොටස පාරිභෝගික අතිරික්තය වන අතර රුපියල් 30ට යට තියෙන සැපයුම් වක්‍රයට උඩ තියෙන ඔය තැඹිලි පාටින් නියෝජනය කරන ත්‍රිකෝණයේ වර්ගඵලය නිෂ්පාදක අතිරික්තය වෙනවා. එතකොට සමතුලිතයේදී කහපාට පාරිභෝගික අතිරික්තයේ කොටසත් තැඹිලි පාට නිෂ්පාදක අතිරික්තයේ කොටසත් එකතු කරාම ආර්ථික අතිරික්තය ගණනය කරන්න පුළුවන් වෙනවා. දැන් රජය විසින් නිෂ්පාදකයා වෙනුවෙන් රුපියල් 40ක් අවම මිලක් ලෙස නියම කළ විට ඔබට පේනවා ඇති රුපියල් 40 දිගේ අවම මිල සීමා කර ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ පාරිභෝගික අතිරික්තයේ බවට පත් වෙන්නේ රුපියල් 40ට ඉහළ ඉල්ලුම් වක්‍රයට පහළ ඔය නිල් පාටින් පාට කරලා තියෙන ශේෂ්ත්‍ර ඵලය. ඊට පස්සේ නිෂ්පාදක අතිරික්තය වෙන්නේ රුපියල් 40ට පහළින් තියෙන ඒ වගේම සැපයුම් වක්‍රයට ඉහළින් තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 40 යටතේ අපි ගන්නේ ඒකක 200යි. එතකොට ඒකක ප්‍රමාණයට ලඝු වෙන ඔය තැඹිලි පාටින් පාට කරපු ත්‍රිපීසියමි වර්ගඵලය අවම මිලෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය වෙනවා. ඒතර දැන් බලන්න අවම මිලට පෙර ආර්ථික අතිරික්තය අපිට මතකයි කහ පාටින් සහ තැඹිලි පාටින් පාට කරපු ලොකු ශේෂ්ත්‍ර ඵලයක් තියෙනවා. හැබැයි අවම මිලට පස්සේ ආර්ථික අතිරික්තය නිල් පාටින් සහ තැඹිලි පාටින් පාට කරපු කොටසක් තියෙනවා. එතකොට අවම මිලට පෙර ආර්ථික අතිරික්තය සහ අවම මිලට පසු ආර්ථික අතිරික්තය ගැලපුවට පස්සේ යම් අහිමි වීමක් මේ වෙළඳ පොලෙන් නිර්මාණය වෙනවා. ඒ අහිමි වෙන ප්‍රමාණය ඔය කහ පාට සහ තැඹිලි පාටින් නියෝජනය කරලා තියෙන ප්‍රමාණය.
ඒකට කියන්නේ අවම මිල සීමාකරණය නිසා ඇතිවන සුබ සාධන බිඳවැටීම කියලා. අවම මිල පැනෙව්වට පස්සේ ඒක නිෂ්පාදකයාට ඒකින් උනේ අහිතකරතාවයක්. ඇයි රුපියල් 40 කියන මිල යටතේ විකුණගත නොහැකි අතිරික්ත තොගයක් ඇති වුණා. දැන් මේ අතිරික්ත තොගය අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් නිෂ්පාදකයාට තව ප්‍රශ්න මාලාවක් ඇති වෙනවා. එහෙනම් අවම මිලින් උනේ නිෂ්පාදකයා කබලින් ලිපට වැටිච්ච එක. ඒ කියන්නේ විකුණාගත නොහැකි තොගයක් නිෂ්පාදකයා අභිමුඛ සමුච්චනය වුණා. මෙන්න මෙවැනි අවස්ථාවක රජය විසින් අධිසැපයුම කළමනාකරණය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගවලට කියන්නේ සහතික මිල කියලා. නැත්නම් මිල ආධාරක වැඩපිළිවෙලක් කියලා කියනවා. ප්‍රධාන සහතික මිල වැඩපිළිවෙල වර්ග දෙකක් තියෙනවා. එක අධිසැපයුම රජය විසින් මිලට ගැනීම, දෙක ඌන පූර්ණ ගෙවීම. අපි එහෙනම් විමසා බලමු ඒ සහතික මිල වැඩපිළිවෙල දෙක පිළිවෙලින් මොන වගේද කියලා. සහතික මිල ප්‍රතිපත්තිය අංක 1 රජය අතිරික්ත සැපයුම් මිලට ගැනීම. ඔබට පේන ඇති ඔය රූපසටහනේ රුපියල් 40 අවම මිල නෙමෙයි, දැන් ඒක සහතික මිල. මොකද සහතික මිලෙන් කරන්නේ අර අධිසැපයුම ඉවත් කිරීමට, කළමනාකරණය කිරීමට රජය යම් කිසි ක්‍රියාමාර්ගයක් ඇති කරනවා. ඔය තියෙන රුපියල් 40 කියන සහතික මිල යටතේ පාරිභෝගිකයා ඉල්ලන්නේ ඒකක 200යි. හැබැයි නිෂ්පාදකයා ඒකක 350ක් සපයනවා. ඒ කියන්නේ ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩිපුර සපයනවා ඒකක 150ක් අතිරික්ත සැපයුමක්. දැන් ඔය අතිරික්ත සැපයුම රජය විසින් මිලට ගන්නවා. ඔය දම් පාටින් පාට කරලා තියෙන කොටස රජය විසින් ඒකක 150ක් රුපියල් 40 මිලයට තේ මිලට ගන්න අවස්ථාව. අපි එකට කියන්නේ අධිසැපියුම රජය විසින් මිලට ගන්න කොටස. වාට ඕනම් පුළුවන් ගණනය කරන්න රුපියල් 40 වැඩි කිරීම ඒකක 150. එතකොට රුපියල් 600ක 6000ක වියදමක් රජයට දරන්න සිද්ධ වෙනවා. අධිසැපියුම රජය මිලට ගැනීමට පෙර පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය. ඔය කහපාටින් පාට කරපු ත්‍රිකෝණය, ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයට පහළ කොටස, සමතුලිත මිලට ඉහළ කොටස පාරිභෝගික අතිරික්තයත්, ඒ වගේම සැපියුම් වක්‍රයට ඉහළ සමතුලිත මිලට පල්ලෙහෙන් තියෙන තැඹිලි පාට කොටස නිෂ්පාදක අතිරික්තයත් වෙනවා. ඒ කියන්නේ දෙකේ එකතුව සමතුලිතයේදී ආර්ථික අතිරික්තයේ බවට පරිවර්තනය වෙනවා. අධිසැපියුම රජය මිලට ගැනීමෙන් පස්සේ පාරිභෝගිකයා භාණ්ඩය ගන්නේ රුපියල් 40ට. 40ට උඩ ඉල්ලුම් වක්‍රයට යට ඔය නිල් පාටින් පාට කරපු කොටස තමයි අධිසැපියුම රජය මිලට ගැනීමෙන් පස්සෙත් පාරිභෝගික අතිරික්තයේ බවට පත් වෙන්නේ. හැබැයි නිෂ්පාදක අතිරික්තය ටිකක් වෙනස් වෙනවා. නිෂ්පාදකයා භාණ්ඩය අලෙවි කරන්නේ ඒකක 40ට රුපියල් 40ට ඒකක 350ක් නිසා. රජය විසින් අධිසැපියුම මිලට ගැනීමෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය තැඹිලි පාට ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා. දැන් ඔබ මේක විශේෂයෙන් අවධානය යොමු කරලා බලාගෙන ඉන්න ඕන සහතික මිල ප්‍රතිපත්තියක්. මොකද
රුපියල් 40 කියන මිලට නිෂ්පාදකයා ඒකක 200ක් නෙමෙයි සපයන්නේ 350ක්. අර 150 රජය ගත්තනේ. ඒ නිසා රුපියල් 40 ඒකක 350ටම දික් වෙලා ඔය කියන තැඹිලි පාටෙන් පාට කරපු සම්පූර්ණ කොටසම අධිසැපියුම් රජයේ මිලට ගැනීමෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තයේ බවට පත් වෙනවා. ඒ අනුව සමතුලිතයේදී පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්තයේ ඔබට වම් පැත්තෙන් පේනවා කහ පාට සහ තැඹිලි පාටින් පාට කරපු ආර්ථික අතිරික්තයේ කොටස. ඒ වගේම ඔබගේ ওই දකුණු පැත්තෙන් පේනවා රජයේ අධිසැපියුම් මිලට ගැනීම ගත්තට පස්සේ කොටස් තුනක්. ඒ මොකද්ද? රජයේ දරන වියදම, අධිසැපියුම් මිලට ගත්තට පස්සේ පාරිභෝගික අතිරික්තයේ නිල් පාටින්, අධිසැපියුම් මිලට ගත්තට පස්සේ නිෂ්පාදක අතිරික්තයේ තැඹිලි පාටින්. එතකොට දැන් අපි සූදානම් වෙන්නේ පෙර ඒ කියන්නේ වම් පැත්තේ රූපයයි පසු ඒ කියන්නේ දකුණු පැත්තේ රූපයයි අතර වෙනස ගලපන්න. ඒ වෙනස ගලපුවට පස්සේ එකට කියන්නේ සුබ සාධන බිඳවැටීම. පුතාලා මතක තියාගන්න ඕනේ ඒ වෙනස අපිට ජ්‍යාමිතිකව ගණනය කරනවට වඩා පහසුයි ගණිතමය අනුසාරයෙන් ගණනය කරන එක. හැබැයි ජ්‍යාමිතිකව ගණනය කරොත් මම පෙන්නන්නම් ඔය m අකුරින් මම ඇඳලා තියෙන කොටසේ වර්ගඵලය තමයි සුබ සාධන බිඳවැටීම් බවට පරිවර්තනය වෙන්නේ. හරි. දෙවන වැඩපිළිවෙල ඌන පූර්ණ ගෙවීම. පුතාලා ඌන පූර්ණ ගෙවීමේදී අපිට ප්‍රධාන මිල වර්ග දෙකක් පිළිබඳ අවබෝධ කරගන්න වෙනවා. ඒ මොකද්ද? ඔබට පේනවා ඇති ඔය රූපස්ථානේ රජය විසින් මේ භාණ්ඩය අලෙවි කරන්න කියපු මිල රුපියල් 40යි. ඒක සහතික මිල. හැබැයි සහතික මිලේදී ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? පාරිභෝගිකයා ඉල්ලන්නේ ඒකක 100යි, නිෂ්පාදකයා ඒකක 400ක් සපයනවා. ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩිපුර සපයනවා අධිසැපයුමක්. අතිරික්ත සැපයුමක් තියෙනවා. එතකොට අතිරික්ත සැපයුමක් සමුච්චනය වෙනවා කියන්නේ, ගොඩ ගැහෙනවා කියන්නේ විකුණ ගන්න බෑනේ පුතාලා. අතිරික්ත තොගයක් නිසා. දැන් මෙන්න මේ වගේ වෙලාවක රජයේ ඌන පූර්ණ ගෙවීමක් වැඩපිළිවෙලක් සකස් කරනවා කියන්නේ මෙන්න මේකයි. ඔය රුපියල් 40 දිගේ ඉස්සරහට යනකොට නිෂ්පාදකයා ඒකක 400ක් සපයනවනේ. ඒ ඒකක 400ම ඕනනම් විකුණන්න පුළුවන් වෙළඳපොළ මිලකට. ඒ කියන්නේ පාරිභෝගිකයා ගන්න මිලකට. ඒ කියන්නේ රුපියල් 20ට. එතකොට ඒකක 400ම සම්පූර්ණයෙන් විකුණන්න පුළුවන් පාරිභෝගිකයාට රුපියල් 20ට. එතකොට පාඩුයිනේ. ඇයි 40ටනේ විකුණන්න කියලා සහතික මිලක් දැම්මේ. දැන් 20ට විකුණුවාම රුපියල් 20ක ඌණයක් අඩුවක් තියෙනවානේ. ආන්න ඒක රජයේ විසින් නිෂ්පාදකයාට ලබා දෙන වැඩපිළිවෙල. සහතික මිල වෙළඳපොළ මිල අතර වෙනස නිෂ්පාදකයාට ලබා දෙන වැඩපිළිවෙල ඌන පූර්ණ ගෙවීම ලෙස සලකනවා. ඔය කොළ පාටින් පාට කරලා තියෙන ශේෂ්ත්‍රඵලය තමයි ඌන පූර්ණ ගෙවීමේදී රජයේ වියදම. සූත්‍රයක් වශයෙන් ගත්තොත් සහතික මිල ඍණ වෙළඳපොළ මිල වැඩි කිරීම මුළු සැපයුම් ප්‍රමාණය 40න් 20ක් අඩු කරලා 400න් වැඩි කරන්න ඕනේ. රුපියල් 8000ක් ඌන පූර්ණ ගෙවීම නිසා රජයට වියදමක් වශයෙන් දරන්න සිද්ධ වෙනවා. හරි. දැන් බලමු ඌන පූර්ණ ගෙවීමක් නිසා ඇතිවෙන සුබ සාධන බිඳවැටීම මොන වගේද කියලා. සමතුලිතය රුපියල් 30යි නම්
ඔය කහපාට පාට කරපු කොටස, ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයට පල්ලෙහා කොටස, පාරිභෝගික අතිරික්තයත් ඔය තැඹිලි පාටින් පාට කරපු කොටස නිෂ්පාදක අතිරික්තයත් වෙනවා. ඒ කියන්නේ මේ දෙකේ එකතුව සමතුලිතයේදී ආර්ථික අතිරික්තයේ බවට පරිවර්තනය වෙනවා. දැන් නිෂ්පාදකයා භාණ්ඩය අලෙවි කරන්නේ වෙළඳපොළ මිලට උනාට රජය විසින් ඒ අඩුව දෙනවනේ නිෂ්පාදකයට. එහෙනම් වෙළඳපොළෙන් රුපියල් 20ක් ලැබෙනකොට රජයෙන්ුත් රුපියල් 20ක් ලැබෙනවා. ඒ කියන්නේ පුතාලා නිෂ්පාදකයා භාණ්ඩය විකුණන්නේ සහතික මිලට. එතකොට ඔය සහතික මිල රුපියල් 40ට යට සැපයුම් වක්‍රයට උඩ ඔය තැඹිලි පාටින් පාට කරපු කොටස තමයි ඌන පූර්ණයෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය. ඕක තමයි ගොඩක් ළමයිට වරදින්නේ. ඒ නිසා වරද්ද ගන්න එපා. සහතික මිලට යට සැපයුම් වක්‍රයට උඩ කොටස නිෂ්පාදක අතිරික්තය. දැන් පාරිභෝගික අතිරික්තය කොහොමද? පාරිභෝගිකයා ගත්තේ මාකට් ප්‍රයිස් එකට රුපියල් 20ට. එහෙනම් රුපියල් 20ට උඩ ඉල්ලුම් වක්‍රයට යට ශේෂ්ඨ ඔය නිල් පාටින් පාට කරපු කොටස තමයි ඌන පූර්ණ ගෙවීමෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තයේ පාරිභෝගික අතිරික්තයේ බවට පත් වෙන්නේ. පුතේ එතකොට මේක මම ඔය පාට වලින් නිවැරදිව දක්වලා තියෙනවා. කොහොමද ඔබට මේක ගැටලුවකින් තොරව අවබෝධ කරගන්නේ කියලා. දැන් එතකොට ඇයි මේ වගේ දෙවිදියක් උනේ? ඔබට පේනවා ඇති පාරිභෝගිකයා ගන්න 20ට. නිෂ්පාදකයා විකුණන්නේ 40ට. ඇයි ළමයිනේ රජය අඩුව නිෂ්පාදකයට පිරෙව්වා. අපිට වඩා වැඩි ගාණක් නිෂ්පාදකයාට ලැබෙන්නේ රජය දුන්න සල්ලි නිසා. ඒ නිසා පාරිභෝගික අතිරික්තය 20ට උඩ ටික. නිෂ්පාදක අතිරික්තය 40ට යට ටික. විදියට ඔය පාට කරලා තියෙන දේ විදිය හොඳට අවබෝධ කරගන්න. දැන් ඔය වම් පැත්තේ උඩම දක්වලා තියෙනවා පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්තය එකතු වෙච්ච ආර්ථික අතිරික්තය. ඒක තමයි ප්‍රාථමික කොටස. හැබැයි දකුණු පැත්තින් ඌන පූර්ණ ගෙවීමෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තයේ තැඹිලි පාටිනුත් ඌන පූර්ණ ගෙවීමෙන් පස්සේ පාරිභෝගික අතිරික්තයේ නිල් පාටිනුත් රජයේ වියදම කොළ පාටිනුත් දක්වලා තියෙනවා. එතකොට ඔය තුනම ගැලපුවට පස්සේ තමයි ඌන පූර්ණ ගෙවීමෙන් පස්සේ ආර්ථික අතිරික්තය නිර්මාණය වෙන්නේ. ඒ නිසා පුතාලා පෙර ආර්ථික අතිරික්තයත් ඌන පූර්ණ ගෙවීමෙන් පස්සේ ආර්ථික අතිරික්තයත් ගැලපුවාම සුබ සාධන බිඳ වැටීම වෙන්නේ ඔය කොළ පාටින් පේන ත්‍රිකෝණය. ඔය ඊතලයක් දාලා දක්වලා තියෙන කොටස විතරයි සුබ සාධන බිඳ වැටීම් බවට පරිවර්තනය වෙන්නේ. දැන් අපේ ළමයිට කලින් වීඩියෝ එකකින් මම උපරිම මිල සීමාකරණය හා ඒ ආශ්‍රිත න්‍යායාත්මක කොටස් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. මේ වීඩියෝ එකෙන් අවම මිල සීමාකරණය සමග ඇතිවෙන සහතික මිල ප්‍රතිවිපාක පිළිබඳව යම් දල න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමට උත්සාහ කරා. හැබැයි මේ න්‍යායාත්මක අවබෝධයට ඔබෙන් ගොස් ඔබගේ විභාග ගැටලු වලට සහ වෙන නිර්මාණශීලී ප්‍රශ්න වලට ගිහිල්ලා මේ දැනුම් පරීක්ෂා කරගන්න පුළුවන්. අපි පන්ති කාමරය තුලදී මෙතනින් එහාට විෂය කොටස් විභාග ප්‍රශ්නත් එක්ක මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. දැන් ඔබගේ න්‍යායාත්මක දැනුම වර්ධනය කර ගැනීමට රුකුලක් අත්දලක් මේ කොටසෙන් ලබා ගන්න ඇතැයි මම විශ්වාස කරනවා. එහෙනම් පරිස්සමෙන් ළමයි නිවසටම වෙලා පාඩම් කටයුතු කරන්න. අපි ළඟදිම පන්ති කාමරය තුලින් හම්බෙමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.